හරි අපි පටන් ගමු revision assessment 1 කියන එක මම හිතන්නේ ඔයගොල්ලෝ ගාව ඇති පේපර් එක ගොඩක් අය එකට උත්තර එවලා තිබ්බා අපි බලමු සාකච්ඡා කරලා ඒ උත්තර කොහොමද කියන එක හොඳයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කම්පියුටරයක් කියන්නේ මොකක්ද what is computer කියන එක සම්බන්ධයෙන් අපි බලමු කම්පියුටරයක් කියන එක අර්ථ දක්වන්න දැන් කම්පියුටරයක් හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින් දැන් ඩෙෆිනිෂන් දෙකක් අපිට යූස් කරන්න පුළුවන් එකක් තමයි මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින් හැදිලා තියෙන නිසා කම්පියුටර් කියන එක ඩිෆයින් කරන්න පුළුවන් computer is a electronic machine මේක එක ඩෙෆිනිෂන් එකක් මේ විදිහට ලියලා තිබ්බත් හරි computer is a electronic machine ඊට පස්සේ තව ඩෙෆිනිෂන් එකක් තියෙනවා මෙහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දැන් කම්පියුටර් යූස් කරන්නේ data processing වැඩවලට දත්ත සැකසීමේ වැඩවලට තමයි කම්පියුටර් යූස් කරන්නේ අන්න ඒ අර්ථයෙන් කම්පියුටර් කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන් computer is a data processing machine ඒකත් හරි කවුරු හරි ලියලා තිබ්බනම් computer is a data processing machine කියලා data processing machine මේ ඩෙෆිනිෂන් එකත් හරි මොකද කම්පියුටර් අපි යූස් කරන්නේ data process කරන්න ඒ නිසා ඒ අර්ථයෙන් තමයි data processing machine කියලා කියන්නේ හොඳයි එතකොට ඔය ටික ප්‍රමාණවත් පළවෙනි ප්‍රශ්නයට අදාළව අපි බලමු දෙවෙනි ප්‍රශ්නය කියවන්න දෙවෙනි ප්‍රශ්නය second question එක second question එකෙන් අහලා තියෙන computer hardware state the difference between computer hardware and software good state the difference between computer hardware and software right අපි බලමු hardware කියන එක මුලින්ම computer hardware කියලා කියන්නේ කම්පියුටරේ තියෙන physical devices වලට. ඒ කියන්නේ කම්පියුටරේ තියෙන අපිට අතට අසු වෙන අල්ලලා බලන්න පුළුවන් devices වලට තමයි hardware කියලා කියන්නේ. Physical parts of the computer. අපිට define කරන්න පුළුවන් physical parts of the computer කියලා. ඒතර මේ physical parts කියන ඒවා ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දේවල්. අතට අසු වෙන දේවල් අපිට පේන්නත් තියෙනවා සමහර ඒවා පේන්නේ නැහැ නේ දැන් hard disk වගේ එකක් අපිට එකපාරටම පේන්නේ නැහැ right එතන මේ physical parts කියන ඒවා සමහර ඒවා එළියෙන් තියෙනවා සමහර ඒවා ඇතුලෙන් තියෙනවා හරි ඒ මොකේට එළියෙන්ද ඇතුලෙන්ද කියන එක නේ දැන් කම්පියුටර් දිහා බලපුවම අපිට පේනවා ලොකු box එකක් තියෙනවා නේ මේ box එකට අපි කියනවා කියන නියම නම තමයි system unit කියලා කියනවා. මෙන්න මේ system unit එකට එළියේ තියෙන ඒවා තමයි අපිට පේන්න තියෙන්නේ. system unit එකට ඇතුලේ තියෙන ඒවා තමයි පේන්නේ නැත්තේ. නමුත් ඒකත් physical parts. right අපි ඒවට තවත් එනවා මේක ඉදිරියේදී තව සාකච්ඡා කරනවා ඉගෙන. ඊට පස්සේ අහලා තියෙන software කියන එක. software කියලා කියන්නේ අපිට define කරන්න පුළුවන් set of instructions කියලා. උපදේශ සමූහයක් කියන එක. set of instructions උපදේශ මාලාවක් කියන එක තමයි software කියලා කියන්නේ. ඒ කියන්නේ මේ උපදේශ මාලාව හරහා අපිට පුළුවන් අපේ වැඩක් කරගන්න. නේ පරිගණකයේ ලවා අපිට අපේ වැඩක් කරවගන්න අවශ්‍ය නම් අන්න ඒ වෙලාවට තමයි software එකක් අපි පාවිච්චි කරන්නේ. නැත්නම් උපදේශ මාලාවක් අපි භාවිතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපේ වැඩ විදිහට දැන් document එකක් type කරගන්න ඕනේ කියලා. එහෙනම් Word කියන software එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගණිතමය වැඩක් ඉලක්කම් හා සම්බන්ධ වැඩක් තියෙනවා කියලා අපි හිතමු. එහෙනම් Excel.
කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ අපිට ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ඕන නම් PowerPoint භාවිතා කරන්න පුළුවන්. ඉමේජ් එකක් අපිට හදාගන්න නැත්නම් එඩිට් කරන්න ඕන නම් Photoshop කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔය සියල්ලම software සඳහා උදාහරණ තමයි මම මේ ලියලා තිබ්බේ. හොඳයි. එතකොට මේ hardware සහ software අතර වෙනස උතනින් හඳුනාගත්තා. ඊළඟට මේකේ තියෙනවා classification වර්ගීකරණයක්. software වර්ග ඒ වගේම තියෙනවා hardware වර්ග. අපි බලමු මේ classification එක. classification කියන්නේ වර්ගීකරණය කියන එක. classification. ඒතර hardware classification එකකුත් තියෙනවා, software classification එකකුත් තියෙනවා. වර්ගීකරණයක්. right. මුලින්ම බලමු. දැන් මේවා අපි අර ඉස්සෙල්ලා සාකච්ඡා කරලා තියෙනවා ඉස්සෙල්ලා තියරි පන්තිවලදී ඒ වගේ බලන්න සම්පූර්ණ නෝට් එක. දැන් මම කෙටියෙන් මෙතන හඳුන්වලා දෙන්නම්. hardware structure එක නැත්නම් classification එක ප්‍රධාන වශයෙන් hardware කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක හැදෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්ව මෙන්න මේ system unit එකට එළියෙන් තියෙන සහ system unit එක ඇතුලේ තියෙන ඒ පදනම මත. system unit එකට එළියෙන් තියෙන ඒවා. ඒ කියන්නේ අපිට ඇහැට පේන්න තියෙනවා අපි කියනවා පොදුවේ කියනවා බාහිර උපකරණ නැත්නම් external devices කියලා කියනවා. external devices. ඊට පස්සේ මේ අපිට පේන්නේ නැති ඒවා. ඒ කියන්නේ මෙන්න මේ system unit එකට ඇතුලේ තියෙන ඒවා. අපි කියනවා internal devices නැත්නම් අභ්‍යන්තර උපකරණ කියලා කියනවා. internal devices. ඔය විදිහට hardware කියන එකේ කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ external devices කියන ඒවාත් ඒ කියන්නේ අපිට පේන්න තියෙනවා නැවත කොටස් දෙකකට බෙදෙනවා. නේ? අපිට දත්ත ඇතුළු කිරීමට තියෙන උපකරණ වලට අපි කියනවා input devices කියලා. ඊට පස්සේ ප්‍රතිඵලයේ බලන උපකරණ වලට අපි කියනවා output කියලා. ඔය විදිහට input devices output devices විදිහට මේ බාහිර උපකරණ නැවත කොටස් දෙකක් ඔස්සේ හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අභ්‍යන්තර උපකරණ නැත්නම් internal devices කියන ඒවා ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. එකක් තමයි පරිගණක මතකය memory කියන එක. අනිත් එක තමයි CPU කියන එක. මෙන්න මේ කොටස් දෙක යටතේ තමයි අපි internal devices කියන ඒවා ඉගෙන ගන්නේ. නැත්නම් internal devices වල ප්‍රධාන කොටස් දෙක ওই විදිහට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. එතකොට memory සහ CPU ගැන ඊළඟ ප්‍රශ්නවල ප්‍රශ්න අංක 5 සහ 10 කියන ඒ වගේ අපි නැවත සාකච්ඡා කරනවා විස්තරාත්මකව. එතකන් මතක තියාගන්න මේ classification එක විතරක්. ඊළඟට software classification එක ගැන බැලුවොත් එහෙම software තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් අපි ඉගෙන ගන්නවා. සමහර තැන්වල තුනක් තියෙනවා. අපි කොටස් තුනක් විදිහට ගමු. software කොටස් තුනයි. පළවෙනි එකට අපි කියනවා application software කියලා කියනවා. දෙවෙනි එකට අපි කියනවා system software කියලා. තුන්වෙනි ආකාරය හඳුනා ගන්නවා translator software කියලා කියනවා. application software කියලා කියන්නේ අපිට අපේ වැඩ කරගන්න තියෙන software වලට. ඒ කියන්නේ user වෙනුවෙන් තියෙන software තමයි application software කියලා කියන්නේ. දැන් Word කියන එක අපිට අපේ වැඩක් කරගන්න. Excel කියන එක. right? මෙන්න මේවා අයිති වෙන්නේ application ගණේක. PowerPoint වගේ ඒවා ඔක්කොම application ගණේට තමයි අයිති වෙන්නේ. ඊළඟ system software තියෙන්නේ අපිට නෙමෙයි. පරිශීලකයාට නෙමෙයි පරිගණකයේ ඇතුළත ක්‍රියාකාරීත්වයට තමයි system software තියෙන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම operating system කියන එක. මේක පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වෙන software එකක්. ඒවා තමයි system software විදිහට හඳුන්වා ගන්න. ඊට පස්සේ මේ translators කියලා කියන්නේ system software වර්ගයක්ම තමයි. සමහර තැන්වල මේ system software යටතේ translators හඳුන්වා දීම කරනවා. නමුත් මම මෙතන වෙනම කැටගරි එකක් විදිහට ගත්තා. translators කියලා කියන්නේ පරිවර්තනය සඳහා භාවිතා කරන මෘදුකාංක වල. Translators used for converting the instructions. නේ? දැන් ඇයි converting ඕන වෙන්නේ අපිට?
why we need a converting process. Converting අවශ්‍ය වෙන්නේ අපි සාමාන්‍යයෙන් පරිගණකයට උපදෙස් දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නැත්නම් සිංහල හරි තමිල් හරි අපි කතා කරන භාෂාවකින් තමයි උපදෙස් ලිවීම කරන්නේ. නමුත් පරිගණකයට එකවර මේ උපදේශය තේරෙන්නේ නැහැ. නේ අපි කතා කරන භාෂාවෙන් උපදෙස් දුන්නට පරිගණකයට එකෙල්ලේ තේරෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? කන්වර්ට් කරගන්නවා පරිගණකයට තේරෙන භාෂාවට. පරිගණකයට තේරෙන්නේ 1 සහ 0 පමණයි. මේකට කියන අපි බයිනරි කෝඩ් කියලා. එහෙනම් අපි ලබා දෙන උපදේශය බයිනරි කෝඩ් එකක් බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ ට්‍රාන්ස්ලේටර් software හරහා. ඒ සඳහා ට්‍රාන්ස්ලේටර්ස් වර්ග තියෙනවා. සමහර තැන්වල තියෙනවා කම්පයිලර් කියලා වර්ගයක්. කම්පයිලර් එහෙම නැත්නම් තව සමහර අය භාවිතා කරනවා ට්‍රාන්ස්ලේටර්. ට්‍රාන්ස්ලේටර් නෙමෙයි කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර්. ඉන්ටර්ප්‍රිටර් ඔය විදිහට ට්‍රාන්ස්ලේටර් වර්ග තියෙනවා භාවිතී. හොඳයි. එතන ඔය ටික ප්‍රමාණවත් මේ ප්‍රශ්නය සඳහා. එතන මෙතන අපි සාකච්ඡා කරේ හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් වල වෙනස හඳුනාගත්තා. ඊළඟට ඒකේ ක්ලාසිෆිකේෂන් එක වර්ගීකරණය අපි ඉගෙන ගත්තා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. කියවන්න ඊළඟ ප්‍රශ්නය. Explain what is input, output and process. Output Name, two devices for each input, output, name two and devices. process. Name two devices for each input, output and process. මෙතනදී terms තුනක් තියෙනවා. දැන් පරිගණකය ගැන කම්පියුටරය ගැන මුලින්ම ඉගෙන ගන්නකොට අපිට එන වචන තුනක් තමයි මේ තියෙන්නේ. input, output, process කියලා. මේ වචන තුනේ තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ සහ ඒ වචන තුන අතර සම්බන්ධතාවය relationship එක දැනගෙන ඉන්නත් ඕනේ. right මම පැහැදිලි කරන්නම්. මෙතන මම අඳින්නම් රූප සටහනක්. ඒ රූප සටහන හරහා අපිට පුළුවන් ඉගෙන ගන්න මේ වචන තුනේ සම්බන්ධතාවය relationship එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. right. එතන මම මෙතන මැද අඳිනවා කම්පියුටරයක්. හිතන්න මේක කම්පියුටරය කියලා. කම්පියුටරේ කියලා හිතන්න මේක. ඊට පස්සේ මේ කම්පියුටරෙන් අපිට මොනවා හරි වැඩක් කරව ගන්න දත්ත ඕනේ. දැන් කම්පියුටරේ කියන්නේ අපි ඉස්සෙල්ලා ඩෙෆිනිෂන් එකකින් ඉගෙන ගත්තා data processing machine එකක්. නේ දත්ත සැකසීමේ යන්ත්‍රයක් data processing machine. එහෙනම් දත්ත ඕනේ මේකට. process කරන්න data ඕනේ. එහෙනම් අපි process කිරීම සඳහා data ලබා දෙන්න ඕනේ. මෙන්න මේ data ලබා දීමේ ක්‍රියාවලිය. The process of giving data to the computer, right? Or the process of feeding data to the computer is known as input. Data ලබා දීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ input කියලා. සැකසීම සඳහා අවශ්‍ය දත්ත ලබා දීමේ ක්‍රියාවලිය අපි input කියලා හඳුනා ගන්නවා. right. ඊට පස්සේ machine එක ඇතුළට computer ඇතුළට දැම්මන් පස්සේ මේ සිද්ධ වෙන process කියන ක්‍රියාවලිය. process කියන එක. සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා අවසානයේ අපිට ලැබෙනවා ප්‍රතිඵලයක්. output නැත්නම් information ලැබෙනවා. process වෙලා ඉවර වුණායින් පස්සේ අපිට ලැබෙනවා information. තොරතුරු. මෙන්න මේ තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ output කියලා. output කියලා හඳුන්වනවා. එතන දත්ත අපි ලබා දෙනවා කම්පියුටරේට. ලබා දුන්නායින් පස්සේ මේ කම්පියුටර් ඇතුලේ ඒක සැකසෙනවා. සැකසුණායින් පස්සේ නිර්මාණය වෙනවා අලුත් දත්තයක්. ඒකට අපි කියනවා information කියලා. මෙන්න මේ information කියන එක ලබා දීමේ ක්‍රියාවලිය තමයි output කියලා කියන්නේ. ඔය රූප සටහනෙන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඔය වචන තුනේ සම්බන්ධතාවය මොකක්ද කියලා. ඊට පස්සේ අහනවා මේ එක එක
ක්‍රියාවලියට අවශ්‍ය උපකරණ මොනවද කියලා නේ. දැන් ඉන්පුට් කියන ක්‍රියාවලියට ඉන්පුට් කියන ක්‍රියාවලියට අවශ්‍ය උපකරණ මොනවද? එහෙනම් එතනදී අපි හඳුනාගන්නේ ඉන්පුට් ඩිවයිසස්. මේ දත්ත ඇතුළු කිරීමේ උපකරණ. ප්‍රධාන උපකරණය කීබෝඩ් එක. කීබෝඩ් ඊළඟට mouse මවුස් touch. කියන එක එනවා. මොකද්ද? ස්කෑනර්ස්. ස්කෑනර් හරහා මොනවද අපි ඉන්පුට් කරන්නේ? ස්කෑනර් හරහා ඉමේජස් නේ අපිට ඉන්පුට් කරන්න පුළුවන්. ආයි barcode readers ඔය වගේ උපකරණ අපිට රාශියක් ලියන්න පුළුවන්. දැන් mic sound input කරන්න ඕන නම් මේ විදිහට අපිට input devices හඳුනා ගන්න පුළුවන්. එතකොට මම අහලා තියෙන්නේ ඔය වගේ දෙකක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට ගොඩාක් අය හරියට ඒ උත්තර ලියලා තිබ්බා. ඊට පස්සේ process සැකසීමේ ක්‍රියාවලියට සම්බන්ධ උපකරණ මොනවද? දැන් සැකසීම සිද්ධ වෙන්නේ මේ පරිගණකයේ ඇතුලේ, කම්පියුටරේ ඇතුලේ. එහෙනම් කම්පියුටරේ ඇතුලේ තියෙන උපකරණ තමයි අපිට ලියන්න ඕනේ. ඒතර කම්පියුටරේ ඇතුලේ තියෙන උපකරණ ප්‍රධානම උපකරණය තමයි CPU කියන එක. motherboard ඔව්. ඒක මදර්බෝඩ් කියන්නේ මේ එක චිප්ස් නැත්තම් උපකරණ සම්බන්ධ කරලා තියෙන විශාල පුවරුවක් ඒක. හරි. මදර්බෝඩ් එක උඩ තමයි CPU එක තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙමරි ඩිවයිසස් තියෙනවා. කම්පියුටර් ඇතුලේ තියෙනවා මෙමරි. හරි. ඒතර සැකසීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන ප්‍රධානතම උපකරණ දෙක තමයි මේ CPU සහ මෙමරි කියන එක. හරි. ඒතර මේ දෙක ගැන අපි විස්තරාත්මකව සාකච්ඡා කරනවා ඊළඟ ප්‍රශ්න වල, විශේෂයෙන් ප්‍රශ්න අංක 5 සහ 10. ඒ නිසා දැනට මතක තියාගන්න මේ උපකරණ දෙක. හොඳයි. ඊළඟට තොරතුරු ලබා දීම නැත්නම් output සඳහා භාවිතා කරන උපකරණ වලට අපි කියනවා output devices කියලා. ඒතර මෙතන අවශ්‍ය වෙන්නේ output devices කීපයක්. දැන් ප්‍රධානතම output device එක තමයි monitor එක. monitor එක. ඒතර monitor එක හරහා අපිට ඒ output එක පේනවා විතරයි වෙන්නේ නේ. ඒක පේනවා විතරයි, අපිට ඒක අල්ලලා බලන්න බෑ. ඒ නිසා එවැනි output වලට අපි කියනවා soft copy කියලා. soft copy output එකක් තමයි monitor එක හරහා ලැබෙන්නේ. ඊට පස්සේ අපිට output එක කඩදාසියක් කරහා ගන්න ඕන නම් printer කියන output device එක භාවිතා කරන්න පුළුවන්. ඒතර කඩදාසියක් කරහා ලැබෙන බැවින් අපිට අතට අසු වෙනවා. ඒ නිසා ඒවට කියනවා මොනවද? hard copy output කියලා කියනවා. හරි. ඔය විදිහට තව output devices වර්ග තියෙනවා. දැන් plotters කියලා උපකරණයක් තියෙනවා. plotters කියන්නේ ගොඩක් වෙලාවට සියුම් තැන් තියෙන තැන් වල output එක ගන්න ඕන නම් print out එක ගන්න ඕන. දැන් map එක, සිතියම් නේ, building plan එකක්. ඒ වගේ තැන් වල print out ගන්න ඕන නම් මේ plotters කියන උපකරණය භාවිතා කරනවා. දැන් sound output කරන්න ඕන නම් speaker. ඔය විදිහට output devices අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට ඔය ටික ප්‍රමාණවත් හතරවෙනි ප්‍රශ්නය සඳහා. තුන්වෙනි ප්‍රශ්නය සඳහා බලමු හතරවෙනි ප්‍රශ්නය. හතරෙන් කියන්නේ name and briefly explain two input devices that support to your teaching and learning process. නේ? ඒ කියන්නේ අපි මේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න පුළුවන් input devices දෙකක් ලියන්න කියලා කියනවා. මොනවද? teaching learning process එකට සම්බන්ධ කරගන්න පුළුවන් දේවල්. දැන් සාමාන්‍ය input devices කීපයක් light pen කියන උපකරණය. light pen නේ. දැන් ඔයගලන්ට මම ලියන එක පේනවා ඇති ස්ක්‍රීන් එකෙන්. ඒක light pen එකක් කරා තමයි සිද්ධ වෙන්නේ. light pen කියන උපකරණය. තව මොනවද? keyboard, මොකද්ද? ක්ලියර් වුණේ නැහැ ඒක. ආයෙ කියන්න බලන්න. දැන් webcam කියන එක. scanner sir. ඔව් scanner
ස්කෑනර් හරහා අපිට නොයෙකුත් පින්තූර නේ අපේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ පින්තූර අපි පොත් වලින් ටෙක්ස්ට් බුක් වලින් ගන්නවා. ඒවා ස්කෑන් කරලා පන්තිය පෙන්නන්න භාවිතා කරන්න පුළුවන්. දැන් වෙබ් කැමරාව කියන එකනේ මේ දවස්වල ඔන්ලයින් පන්ති පවත්වද්දී ගොඩක් කට්ටිය භාවිතා කරන උවමනා වෙන එකක් තමයි වෙබ් කෑම් කියන්නේ. තමන්ගේ රූපය නැත්නම් ළමයිගේ රූපය එකිනෙකාට මුණ ගස්සන්නේ මේ වෙබ් කෑම් එක හරහා. හරි. ඒතර ඔය වගේ තව උපකරණ දැන් මයික් එකත් භාවිතා කරනවා. නේ? මයික් එක නැතුව මම මේ කියන සවුන්ඩ් එක ඔයගලන්ට ඇහෙන්නේ නැහැ. සවුන්ඩ් ඉන්පුට් කියන එක සඳහා භාවිතා කරන්නේ මයික් කියන එක. ඊට පස්සේ මේ ඩිජිටල් බෝඩ් කියන උපකරණය මේක උපකරණයක් නමුත් ඉන්පුට් ඩිවයිස් එකක් විදියට සලකන්න පුළුවන් නිසා මම ඒක දානවා ඩිජිටල් බෝඩ්. සාමාන්‍ය වයිට් බෝඩ් එකක් වගේම තමයි වයිට් බෝඩ් එකෙන් කරන සෑම කාර්යයක්ම ඊට වඩා හොඳට සංවිධානාත්මකව කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනිකලි කරන්න පුළුවන් ඩිජිටල් බෝඩ් එකක් කරහා ඩිජිටල් බෝඩ් එකත් එක්ක භාවිතා වෙනවා ලයිට් පෙන් එකක්. නමුත් වර්තමානයේ නම් සාමාන්‍ය ඇඟිල්ලෙන් පුළුවන් ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඒ හරහා අපි ලියන ඒවා කම්පියුටර් ස්ක්‍රීන් එක හරහා ඒ විසිරුවා හැරීම කරන්න පුළුවන්. ඒතර අපි ලියන ඒවා ගන්න නිසා ඩිජිටල් බෝඩ් එකත් ඉන්පුට් ඩිවයිස් එකක් විදියට සලකන්න පුළුවන්. හොඳයි ඔය උපකරණ වලින් දෙකක් ලියලා තිබ්බනම් ප්‍රමාණවත්. දැන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක මොකක්ද? සාමාන්‍ය පන්ති කාමරේ භාවිතා කරන තාක්ෂණික උපකරණයක්. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. ඕක ඉන්පුට් ඩිවයිස් එකක් නෙමෙයි. මේක අවුට්පුට් ඩිවයිස් එකක්. විදියට අපිට පුළුවන් සලකන්න. අපේ ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ට් කරනවා, ප්‍රක්ෂේපණය කරනවා බිත්තියකට. නේ? කම්පියුටර් ස්ක්‍රීන් එක. ඒ නිසා ඒක අවුට්පුට් ඩිවයිස් එකක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ඔය ටික ප්‍රමාණවත් හතරවෙනි ප්‍රශ්නය සඳහා. හරි. ඊට පස්සේ යමු ඊළඟ ප්‍රශ්නයට පස්වෙනි ප්‍රශ්නය. කියවන්න බලන්න පස්වෙනි ප්‍රශ්නේ. What is memory? What are the measurements used to measure the capacity of memory? තව කොටසක් තියෙනවනේ ඒකේ. Write down Write down the relationship between these measurements. හරි. කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. What is memory? What are the measurement used to measure the capacity of memory? Write down the relationship. හොඳයි අපි බලමු. අපි මේක සාකච්ඡා කරමු memory කියන මාතෘකාව යටතේ. දැන් සාමාන්‍යයෙන් memory නැත්තම් මතකය භාවිතා කරන්නේ අපිට යම් දෙයක් කෙටි කාලීනව ඒ කියන්නේ short term හරි long term හරි තියාගන්න. නේ අපි දැන් අපි ළඟ තියෙනවානේ දත්ත. නේ අපි දැන් ටීචර්ස්ලා විදියට අපි ළඟ තියෙන දත්ත මොනවද? අපිට ජෙනරේට් වෙනවා නේ අපි එදිනෙදා ඉගෙනුම් ඉගැන්වීමේ කාර්යයේ යෙදෙනකොට අපිට දත්ත ජෙනරේට් වෙනවා ඩේටා හැදෙනවා. සාමාන්‍ය මොනවද අපිට තියෙන දත්ත අපි ළඟ lesson plan කියන එක. lesson plan class note එක. class note ඊට පස්සේ අපි විවිධ ඒවා ඩවුන්ලෝඩ් කරගන්නවා ටියුටෝරියල්ස් වගේ ඒවානේ. ඩවුන්ලෝඩ් කරගන්නවා ඉමේජස් ඩවුන්ලෝඩ් කරගන්නවා ප්‍රසන්ටේෂන් හදනවා PPT ඒවා. ඒවා තමයි අපි ළඟ තියෙන දත්ත. ඒතර මේ දත්ත අපිට අවශ්‍යයි ස්ටෝර් කරගන්න. data ස්ටෝර් කරගන්න. ඒතර මේ දත්ත ගබඩා කරගන්න ස්ටෝර් කරගන්න තියෙන මාධ්‍ය තමයි memory කියලා කියන්නේ. පරිගණක මතකය. ඒතර මේ පරිගණකයේ මතකය තුල අපිට පුළුවන් අපේ දත්ත කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව තියාගෙන ඉන්න. ඒතර ඒ ටික තමයි අපි memory කියලා හඳුනාගන්නේ. ඊළඟට බලමු මේ memory එකෙත් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වචනයක් classification කියලා. classification ඒ කියන්නේ වර්ගීකරණය. දැන් ඉස්සෙල්ලා hardware software වර්ගීකරණයක් classification එකක් අපි ඉගෙන ගත්තා. ඒ වගේ මතකයට memory එකටත් තියෙනවා classification එකක් තියෙනවා. මේ memory එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පරිගණක මතකය. පරිගණක මතකයේ තුල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි හඳුනා ගන්නවා පළවෙනි කොටසට අපි කියනවා primary memory. දෙවෙනි කොටසට අපි කියනවා secondary
memory කියලා කියනවා. right. ඒතර ප්‍රාථමික මතකේ නැත්තම් primary memory, ද්විතීක නැත්තම් secondary memory කියලා memory එක කොටස් දෙකයි. right. okay පළමුවෙන්ම බලමු වෙනස. මොකක්ද ওই දෙකේ වෙනස? ප්‍රධාන වෙනස තමයි secondary memory එක තියෙන්නේ අපිට. අපේ භාවිතයට අපි හදන documents දීර්ඝ කාලීනව long term store කරගන්න තමයි secondary memory එකක් තියෙන්නේ. දැන් අපි අපේ documents විදියට මම ඉස්සෙල්ලත් කිව්වා word document එකක් වෙන්න පුළුවන් නැත්නම් presentation එකක් වෙන්න පුළුවන් නේ. ඒවා අපි හදන documents. ඒවා දීර්ඝ කාලීනව ගබඩා කරලා තියාගන්න තමයි මේ secondary memories භාවිතා කරන්නේ. ඒතර අපි පරිගණකය තුල අපේ පරිගණකය තුල තියෙන ප්‍රධානතම secondary device එක තමයි hard disk කියන එක. ඒක පරිගණකයේ ඇතුලේ system unit එක ඇතුලේ තියෙන මතකයක් hard disk කියන එක. ඊට අමතරව CD DVD කියන ඒවා භාවිතා කරනවා. ඔය secondary memories. pen drive කියන එක අපි හැමෝම ගාව තියෙනවා pen drive එකක්. ඊළඟට memory chip කියන එක වර්තමානයේ ගොඩක් ජනප්‍රියයි memory chip. ඒ වගේම external hard disk නේ වර්තමානයේ ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින secondary device එකක් තමයි මේ external hard disk කියලා කියන්නේ. හොඳයි. එතන මේ devices ගැන සාකච්ඡා කරනවා නැවත 8 වෙනි ප්‍රශ්නේදී විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒ නිසා දැනට මතක තියාගන්න නම් වශයෙන් secondary memories සඳහා උදාහරණ තමයි මේ මම ලිව්වේ. right. ඊට පස්සේ ප්‍රාථමික මතක නැත්නම් primary memory ගැන කතා කරොත් දැන් secondary memory එක තියෙන්නේ අපිට. එහෙමනම් ප්‍රාථමික මතකේ නැත්නම් primary memory තියෙන්නේ පරිගණකයට. කම්පියුටරේට ඒ කම්පියුටරේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලින් සඳහා අවශ්‍ය දත්ත ගබඩා කරගලා තියාගන්න තමයි primary memory එක ඕනේ වෙන්නේ. ඒතරේ පරිගණකයේ ඇතුලේ තියෙන දත්තවලත් ස්වභාවය අනුව දත්ත ගබඩා කරන්න තියෙනවා place දෙකක්. location දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික මතකයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස කියනවා අපි ROM කියලා. දෙවෙනි කොටස හඳුනා ගන්නවා RAM කියලා. ROM කියන්නේ read only memory කියන එක. read only memory. ROM stand for read only memory. ඒතර මේ memory එකේ දත්ත ගබඩා කරන්නේ අපි නෙමෙයි. අපිට මේකට access නැහැ. ROM එකට access නැහැ. ROM එකේ දත්ත ගබඩා කරන්නේ පරිගණකයේ හදන වෙලාවේ ඒ හදන කෙනා manufacturer. manufacturer තමයි ROM එකට දත්ත ගබඩා කරන්නේ. ඒතර මේ පරිගණකය නිෂ්පාදනය කරන වෙලාවේ නිෂ්පාදකයා විසින් ROM එකට දානවා විශේෂ වැඩසටහනක්. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. විශේෂ පරිගණක වැඩසටහනක් මේ ROM එකට දානවා. ඒකට අපි කියනවා BIOS කියලා. Basic Input Output System කියන එක. Basic Input Output System. මේක පරිගණකය නිෂ්පාදනය කරන වෙලාවේ නිෂ්පාදකයා විසින් ROM එකේ තැන්පත් කරන්නේ. ඒතර අපි පරිගණකය අපේ නිවසට ගෙදෙට්ට ගෙනල්ලා on කරපුවාම ඉස්සෙල්ලාම on කරපු ගමන් ඉස්සෙල්ලාම වැඩ කරන්න පටන් ගන්න වැඩසටහන තමයි BIOS කියලා කියන්නේ. පරිගණකය අපි on කරපුවාම ඉස්සෙල්ලාම වැඩ කරන්න පටන් ගන්න මේ BIOS කියන වැඩසටහන. එතකොට මේ ROM එකේ මේ BIOS කියන වැඩසටහන permanent. ඒ නිසා අපි කියනවා permanent memory කියලාත් මේකට කියනවා. ROM එකට කියන තව නමක් තමයි permanent. permanent කියලා කියන්නේ ROM එකේ තියෙන දේවල් දත්ත කම්පියුටරේ lifetime එකේම තියෙනවා. අපිට මකන්න බෑ. කම්පියුටරේ දැන් අද මිලදී අරන් අවුරුදු 5ක් තියෙනවා නම් lifetime එක මේ අවුරුදු 5ෙම මේක ඇතුලේ තියෙන දත්ත ටික තියෙනවා. ඒවා මැකෙන්නේ නැහැ. ඒ නිසා permanent කියලාත් කියනවා. ඒතර ඒක ඇතුලේ විශේෂ වැඩසටහනක් තියෙනවා BIOS කියලා. ඒ BIOS කියන එක අපි on කරන හැම වාරයක් පාසාම BIOS කියන ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා. right. ඊට පස්සේ RAM කියන එක. මේකට කියනවා temporary කියලා. temporary memory කියලාත් කියනවා. temporary කියන්නේ తాවකාලික කියන එක. తాවකාලික කියලා කියන්නේ RAM එකේ දත්ත රැඳිලා තියෙන්නේ අපි power දීලා තියෙනකන් විතරයි. පරිගණකයට
විදුලිය සම්බන්ධ කරලා තියෙන එක. නැත්තම් on කරලා තියෙන එකන් විතරයි RAM එකේ දත්ත තියෙන්නේ. අපි power off කරොත් මේ RAM එකේ තියෙන දත්ත ටික මැකිලා යනවා. අපි long term save කරේ නැත්තම් RAM එකේ තියෙන දත්ත ටික මැකිලා යනවා. දැන් හදිස්සියේ light ගියොත් එහෙම අපි වැඩ කර ඉන්නකොට හදිස්සියේ light ගියොත් එහෙම RAM එකේ දත්ත ටික මැකිලා යනවා. right. ඒ නිසා තමයි ඒකට temporary memory කියලා කියන්නේ. හොඳයි. එතකොට ප්‍රාථමික මතකයේ නැත්තම් primary memory සම්බන්ධයෙන් ඔය ටික ප්‍රමාණවත්. මේ structure එක මතක තියාගන්න. ඒ අනුව අපිට මතකය කියන එක පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. right. ඊට පස්සේ දෙවෙනි කොටස තියෙන මේ ප්‍රශ්නේ memory එකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ measurement සම්බන්ධයෙන්. measurement සම්බන්ධයෙන්. ඒ කියන්නේ පරිගණකයේ මතකය මනින්නේ කොහොමද කියන එක. capacity දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් measurement කියන ඒවා නේ. දැන් අපි ස්ථාන ලක්ෂ දෙකක් ගත්තොත් මේ ලක්ෂ දෙක අතර දුර මනින්න මිම්මක් තියෙනවා. නේ අපි භාවිතා කරනවා මීටර්, කිලෝමීටර් ඒ වගේ ඒවා භාවිතා කරනවා. කිසියම් බරක් තියෙනවා නම් ඒ බර මයින් අපි ග්‍රෑම්, කිලෝග්‍රෑම් වගේ ඒවා භාවිතා කරනවා. එහෙම නැත්නම් ද්‍රවයක් නේ ලික්විඩ් එකක් මයින් මිලිලීටර්, ලීටර් වගේ ඒවා භාවිතා කරනවා. ඒ වගේ අපි මොකද්ද භාවිතා කරන මිම්ම? කැපැසිටි එක මයින්ඩ් මෙමරි එකේ කැපැසිටි එක. කියන්නේ මතකයේ තුල කොච්චරක් දත්ත ගබඩා කරන්න පුළුවන්ද කියන එක. GB මොකද්ද? අහලා තියෙනවද? ලියලා නම් තිබ්බා කට්ටිය. මතකය මනින ප්‍රධාන මිම්ම තමයි bit කියන එක. අපි කියන standard measurement of the memory. memory එක මයින සම්මත මිම්ම තමයි bit කියලා කියන්නේ. bit එකයි කියලා කියන්නේ එක character එකක් නැත්නම් එක ඉලක්කමක් ස්ටෝර් කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය. අපි ඒක ලිව්වොත් අපිට කියන්න පුළුවන් bit එකයි කියලා කියන්නේ space required to store one character කිව්වම මොනවද? A to Z ඉඳලා එක character එකක් one character or one digit digit කියන්නේ 0 to 9. bit එකයි කියලා කියන්නේ එක character එකක් නැත්නම් එක digit එකක් ස්ටෝර් කරන්න අවශ්‍ය ප්‍රමාණය. ඒතර ඔන්න ඔය තැන ඉඳලා හදා ගන්නවා අපි චක්‍රයක්. දැන් අපි දන්නවා සාමාන්‍ය මීටර් 1000ක් කිලෝමීටර් එකයි ඒ විදිහට තියෙනවා. ඒ වගේ bit වලින් හදාගත්ත චක්‍රයක් භාවිතා කරනවා පරිගණක මතකේ නැත්තම් මෙමරි එක මෙෂර් කරන්න. ඒක මම ලියන්නම් පල්ලෙන්. දැන් bit 8ක්. දැන් එකයි කියන්නේ කොච්චරද කියලා දන්නවා. ඒ වගේ 8කට අපි කියනවා මොකක්ද? මොකද කියන්නේ bit 8කට byte එකයි. ඒ වගේ byte 1024ක් කීයද? කිලෝබයිට් එකයි. ඒ වගේ කිලෝබයිට් 1024ක් මොකක්ද? මෙගාබයිට් එකයි කියලා කියනවා. ඒ වගේ මෙගාබයිට් 1024 ගිගාබයිට් එකයි. ඒ වගේ ගිගාබයිට් 1024 මොකක්ද කියන්නේ? ටෙරාබයිට් එකයි. නේ ওই විදිහට අපිට මේ චක්‍රයක් හදා ගන්න පුළුවන්. ඒ අනුව කවුරු හරි ඇහුවොත් මෙගාබයිට් 4096ක් කියන්නේ ගිගාබයිට් නම් කීයද? එතකොට අපිට මෙතනින් චක්‍රයෙන් ගන්න පුළුවන් ගිගාබයිට් එකයි කියලා කියන්නේ
මෙගාබයිට් 1024යි. ඒතර 4096 කියන්නේ මේ වගේ 4 ගුණයක්. එහෙනම් කීයද? 4096යි මෙගාබයිට්ස් කියලා කියන්නේ ගිගාබයිට් නම් 4යි. ඔය විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ චක්‍රය හරහා ඕනෑම කන්වර්ටින් එකක් බිට් වලින් දුන්නොත් කිලෝබයිට් වලට, කිලෝබයිට් වලින් දුන්නොත් මෙගාබයිට් වලට, නැත්නම් ගිගාබයිට් වලට ඒ විදිහට කන්වර්ට් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. right. ඒතර මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපිට අදහසක් ආවා. පරිගණක මතකය මැනීම සම්බන්ධයෙන් තමයි ඔය සාකච්ඡා කරේ. ඒකේ කොටස් ටික ඔක්කොම රිලේෂන්ෂිප් එකත් අපි හඳුනාගත්තා. හොඳයි, ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට 6 වෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට දැන් අපිට මේකේ ටයිම් එක මේ සෙෂන් එකේ ටයිම් එක ඉවර වෙගෙන යන්නේ. තව විනාඩි දෙකක් තුනක් වගේ ඇත්තේ. මේ එක්කම ලින්ක් එකක් දුන්නොත් පුළුවන්ද ඔයගලන්ට දැන් සහභාගී වෙන්න පුළුවන්ද? නැත්නම් ගැටලු තියෙනවද? අද වෙදර් කන්ඩිෂන් එහෙම හරි නැහැ. 28යි සහභාගී වෙලා තින්නේ 55ක් ඉන්නවා පන්තියේ. හොඳයි, එහෙනම් මේ සෙෂන් එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලන්ගේ ටයිම් ටේබල් එකේ හැටියට කවද්ද තියෙන්නේ? ටයිම් ටේබල් එකේ හැටියට කවද්ද තියෙන්නේ? හොඳයි, ඊට පස්සේ ඊළඟට අපි ආයේ ටයිම් ටේබල් එකේ හැටියට තියෙන දවස තවසේ ඊළඟ පන්ති ඊළඟ ප්‍රශ්නාංක 5 ඉඳලා 6 ඉඳලා සාකච්ඡා කරගෙන යනවා. ඒතර මේකේ කාලය අවසන් නිසා මම මෙතනින් පන්තිය නතර කරනවා. හොඳයි, thank you very much for the participation.